The Derana, Sri Lanka's prime time news bulletin. ආයුබෝවන් ඔබ අද දෙරන රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය සමගයි සජීවීව මම චතුර අල්විස් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. ගෝඨාභය අල්ලස් කොමිස මහමුවට ජනතාවගෙන් දැඩි විරෝධයක්. ඒ ඩයස්පොරාවේ වමඩාවටමයි උද්ඝෝෂකින් අධිකරණයට අපහාස කළ බව පොලිසිය කියයි. මේ අධිකරණයට අපහාස කිරීමක් නීත්‍යානුකූලව ක්‍රියා කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. 19ට ජනපති සියල්ලගේ සහාය පතයි. පාර්ලිමේන්තුවේ 225න්ම ඉල්ලා සිටින්නේ මානුෂීය ලෙස රටේ ජනතාව වෙනුවෙන් මේ 19ට අත උස්සන්න කියලා. බැසිල් ගැන මහින්ද කිව් අනාවැකිය. මම කතා කරලා කිව්වා මේ ආවොත් අපිට රිමාන්ඩ් වෙනවා. ඒකින්ද වැඩි හොඳයි හිටියොත් නරකද කියලා මම ඇහුවා. Living your masterpiece. Rossell, eternal elegance. මුලින්ම අධර්ණ SMS පණිවිඩය ඔස්සේ මේ මොහොතේ ඔබට ලැබී තිබෙන පුවත සම්බන්ධවයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සියලු දෙනා ඒකමතිකව තීරණය කොට තිබෙනවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශයයි ඔබට අධර්ණ SMS පණිවිඩය ඔස්සේ මේ වන විට ලැබී තිබෙන්නේ. යනුව සමට ප්‍රථමයෙන් SMS පණිවිඩ ලබා ගන්න අපත් සමග එකතු වන අධර්ණ සමගින් මෙත් සමගම අද දවසේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා සහාය ලබා දෙන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා මේ ඉල්ලීම සිදු කළේ අද කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නියෝජිත හමුව අමතමින්. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වීමද විශේෂයි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව කතිකාවක් වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. ඊට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව පක්ෂ නියෝජිතයින් අදහස් දක්වන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මන්ත්‍රණයට එක්වීම සඳහා එම ස්ථානයට පැමිණියා. අභිමානවත් ඉතිහාසගත මොහොතක හැමදෙනාගේම බලාපොරොත්තු අලුත් කරන ඓතිහාසික මොහොතක සංශෝධනයේ මගින් ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන්න ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න මම ඊටාම ගෞරවයෙන් පාර්ලිමේන්තුවේ 225න්ම ඉල්ලා සිටින්නේ 19 සංශෝධනය කරන්න මානවවාදී ලෙස මානුෂීය ලෙස රටේ ජනතාව වෙනුවෙන් මේ 19ට අත උස්සන්න කියලායි ගෞරවයෙන් මම ඉල්ලා සිටින්නේ. මේ මාස 3 මම වැඩ කරනකොට මට පේනවා ඇහෙනවා මාධ්‍යවල කියනවා පළ වෙනවා. සමහර අය කියනවා කෝ මිනිහා හයිය නැහැ පණමදිනේ. සමහර අය කියනවා කෝයා නායකයෙක් නෙවෙයි නායකයෙකුගේ ලක්ෂණ නැහැ. සමහර අය කියනවා මිනිහා වැඩේට ගැලපෙන්නේ නැහැ වගේ කියලා හිතන්නේ. ඇයි මේ මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ මේ විධායක ජනාධිපති ධූරය අපේ හාමුදුරනේ ආරම්භ කරපු දවසේ ඉඳලා අවුරුදු 40කට ආසන්නව මේ රටේ ජනතාව හුරුවෙච්ච දේශපාලන සංස්කෘතියක් ඥානවලට ඇතුල් වෙලා තියෙනවා. ඒ හුරුවෙච්ච දේශපාලන සංස්කෘතිය දකින්නේ මේ අසීමිත බලතල තිබෙන මේ මහා තනතුරේ ඉන්න මිනිහා වැජබෙන හැටි, කටයුතු කරන හැටි, ආඥාදායකෙක් විදියට සමහර වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නොසලකා, තමන්ගේ ආණ්ඩු පක්ෂයේ මතය නොසලකා තීන්දුව අරගෙන මහා බල සම්පන්න පිරිවරක් එක්ක එහෙ මෙහෙ ගිය හැටි තමයි මම ඇවිල්ලා පෙන්නේ. ඒ ලක්ෂණ මම පෙන්눔 කෙරුවේ නැහැ. ඒ ලක්ෂණ මම පෙන්눔 කරන්නෙත් නැහැ. ඒවා පෙන්눔 කරන්නට අවශ්‍යතාවයකුත් නැහැ. සමහර අය මේ මාස 3 නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳින්නේ ආමුදුරනේ තරු 5 ප්‍රජාතන්ත්‍රවාදයේ නෙවෙයි මේක තරු 7 ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳින්නේ. ජනවාරි මාසයේ 8 වෙනිදාට ඉස්සර වෙලා මේ මෙතන ඉන්න තමුන්නාන්සලා ඕන කෙනෙකුට මං ආණ්ඩුවේ යන්න ඉස්සෙල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් මොකද තමුන්නාන්සලා කියන්නේ?
මම නෙවෙයි තමුන්නාන්සලා අතරේ ටෙලිෆෝන් කෝල් එකක් මේ ගමේ වැඩ කරන තරුණයෝ දෙන්නේ පොලිසිය හමුදාව වැඩ කරන දෙන්නෙක් අතරේ දුරකථන ඇමතුමක් කරනවා නම් මොකද කියන්නේ? හබෝ මේ කතා කරන්න බෑ ටැප් කරන්න. මම මේ කියන්නේ බොහොම පොඩි දෙයක් මම මේ කියන්නේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී විශේෂ ප්‍රකාශයක් ඉදු කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ රාත්‍රී 9ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රකාශය සිදු කරන බවයි. මෙම විශේෂ ප්‍රකාශය TV දෙරණ සහ දැන් 24/7 නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. වත්මන් රජයේ දින 100 වැඩපිළිවෙල අදින් අවසන් වනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇති බවද සඳහන් වනවා. මේ අතර අද දවසේ වඩාත් අවධානයට ලක්වුණු පුවතක් වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීම. එනවා එහිදී ඔහුගේ නීතිඥයන් ඉල්ලා ඇත්තේ ඉතා පැරණි සිද්ධියක් මුල් කරගෙන චෝදනා එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා දින 90ක කාලයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබා දීම සඳහා වෙනත් දිනයක් දැනුම් දීමට අල්ලස් කොමිසම එකඟ වී තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා කෙටි කාලයක් තුළ අල්ලස් කොමිසමෙන් පිටව ගියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදැසන අල්ලස් කොමිසම හමුවට පැමිණීමට පෙර මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ ඒ මහතාව අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කිරීමටයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුර ඔහු එම කොමිසම වෙත පැමිණියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදැසන අල්ලස් කොමිසම හමුවට කැඳවනු ලැබුවේ 2007 වසරේ මිහින් ලංකා ආයතනයේ සභාපතිව සිටි කාලයේ ගුවන් යානයක් කල්බදු පදනමක් යටතේ ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ප්‍රකාශයක් ලබා දීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා සිටි අතර ඊට අල්ලස් කොමිසම එකඟ වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටතට පැමිණියා. ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව අද දෙරණට විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. දූෂණ වලට කතා කරන මේ ආයතනයේ ඉන්න අය අනවසරයෙන් ඉඩම් අරගෙන තියෙනවා. ඒගොල්ලන්ව තමයි ඉස්සෙල්ල දූෂණය කොමිසම් වලට ගේන්න ඕන. මේක දේශපාලනික වශයෙන් ආරම්භ කරපු දඩයමක්. මම හිතන්නේ මේ වගේ පොලිස් පාලනයක් යටතේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා යන බව මට පේනවා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැමිණ සිටි විරෝධතාකරුවන් අමතනු ලැබුවා. ඉතින් මම හිතන්නේ මේක දේශපාලනික දඩයමක්. විශේෂයෙන්ම අද මේ ස්ථානයට පැමිණීම ගැන තමුන්නාන්සලාට ස්තුතිවන්ත වෙනවා. පසුව විරෝධතාවයට එක් වූ මහජන නියෝජිතයින් සහ මහා සංඝරත්නයද අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව LTT ඩයස්පෝරාවේ හා බටහිර බලවතුන්ගේ උවමනාවට දඩයම් කරන්නේ මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියන ටික තමයි තමුන්නාන්සලාට සපත කරලා තියෙන්නේ. මේ සුළුතරය ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරන්නේ කරුණා කළා ජාතික වීරයන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ජාතික වීරයන්ට වෛර කරන්න එපා. බෙදුම් වාදයේ කොන්ත්‍රාත්තු අනුව ජාතික වීරයන් දඩයම් කරන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ මේ වීරවරුන් කොටු කරන්න හදන්නේ ඒ ඩයස්පෝරාවේ වමනාවටමයි, ඇමරිකාවේ වමනාවටමයි, ඉන්දියානු ඔත්තු සේවයේ වමනාවටමයි කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ අය දන්නේ නැහැ සිංහයාගේ බලය. ඒ නිසා බල්ලන්ට සිංහයොත් එක්ක යුද්ධ නැහැ. ඒ නිසා සිංහයෝ දැනගන්න ඕන සිංහයෝ නැගිට්ටොත් සිංහයෝ නිදි කරවන්න බෑ.
මේ අතර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණ මෙහෙය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. මේ අතර අල්ලස්සෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව ඉදිරිපිට අද දිනේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබියදී උද්ඝෝෂණයක් පැවැත්වීම අධිකරණයට සිදු කළ අපහාසයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ. එම අධිකරණ නියෝගයට පටහැනිව යමින් එක් පාර්ශවයක් විසින් එම කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුවා. මේ වන විට තීරණයක් අරන් තියෙනවා. එම අධිකරණ නියෝගය කඩ කරමින් තමයි එම උද්ඝෝෂණය පැවැත්තුවේ. අධිකරණ නියෝගය පිළිබඳව යථා පරිදි දැනුම් දීලා තිබුණා උද්ඝෝෂණය මෙහෙවන ලද පුද්ගලයින්ට. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන්න. ඒකට හේතුව මේ අධිකරණයට අපහාස කිරීමක්, අධිකරණ නියෝගයක් තිබියදී එම නියෝගයට පටහැනිව කටයුතු කිරීම, අධිකරණයට කරුණු වාර්තා කර ඉන් අනතුරුව නීත්‍යානුකූලව ක්‍රියා කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගත කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට අරන් තිනවා. ඉතින් මේක විමර්ශනය සිදුවේගෙන යනවා. දැනට තියෙන විස්තර අනුව මේකේ අර අයිස්කන්ධේ මුදුන පමණයි. විමර්ශනය යනකොට මේකේ තව කරුණු පැහැදිලි වෙයි. මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමා ඔහුගේ සහාය දෙනවා මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට. ඔහුගේ පවුලේ අනිත් අය වගේ බය නැහැ. පවුලේ අනිත් අය ඔක්කොම හදන්නේ පැනලා යන්න. නිදහසට කරුණු දෙන්න. ගෝල බාලයන් ඉස්සරහට දාලා කොහොම හරි පැනලා යන්න තමයි බලාගෙන ඉන්නේ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් අපිට ගැටලු තිබෙනවා. නමුත් මෙතෙන්දී වෙලා තියෙන දේ මොකක්ද? පොදු දේපල පනත යොදා ගනිමින් තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ පොදු දේපල පනත යටතේ මේක හිතාමතාම කරන්නේ නැත්තේ මම දන්නා පරිදි පැහැදිලිවම මහේස්ත්‍රාත්වරයාට අප ලබා දීමට නොහැකි නිසා ඉතින් මේක අපි සම්පූර්ණයෙන් හෙලා දකිනවා. දැන් මටත් නඩු දාලා තියෙනවානේ ඉතින්. ඒක තමයි අයිතිය. ඉතින් මං කිව්වා ජනාධිපතිතුමා මේ අර විනිශ්චයකාරයාට කතා කරන්න කියලා නෑනේ. එහෙම කතා කරන්නේ නෑ අද. අධ්‍යක්ෂක ජනරාල්වරිය අර අපේ දූෂණ විරෝධී කමිටුවේ සමහර ඒවා මට කතා කරන්න බෑ. මම බැඳිලා තියෙනවා රාශිදාට. ඒකෙන්ද මම මේකෙන් ඉවත් වෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේම නැගිටලා ගියා ඒ මිනිසයා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ ඇවිත්ලා අපිත් එක්ක මේ hina වෙලා ටොපි කාලා මේ ගල්ලා මේ දුරකථන ඇමතුමට කළා. හරි මම ඕක බලා ගන්නම්. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න. එහෙම නිලධාරී හිටපු ඉඳ තමයි මේ රට මේ බලු ලෙවල් එකට ගියේ. වංචනිකයන් කණ්ඩායමක් එකතු වී වංචාවට, දූෂණයට, නාස්තියට, මහජනයාගේ දීපල, මහජනයාගේ ධනෙ විනාශ කරන ලද කණ්ඩායම්. එම විනාශයට කරන ලද කණ්ඩායමට දඬුවම් ලබා දෙන ආයතනයන්ට එරෙහිව උද්ඝෝෂණ පටන් අරගෙන. මේක අපේ රටේ මෑත කාලයේ තිබී තිබෙන විසුලුකාරීම තත්ත්වය මා දැක්කා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113ක් අත්සන් කරලා ජනාධිපතිවරයාට ලියුමක් යවනවා. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරු ඉවත් කරන්න කියලා. අත්සන් වලින් බහුතරයක් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ පරීක්ෂාවට භාජනය වෙච්චි. දැන් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ පරීක්ෂාවට භාජනය වෙන අය කියනවා ඒ අධ්‍යක්ෂ ජනරාල්වරු මාරු කරන්න කියලා. හොරු විසින් කියනවා හොරු අල්ලන් ඉන්න කෙනා මාරු කරන්න කියලා. මේ මොන විසුලුකාරී තත්ත්වයක්ද? අද දවසේ තවත් වැදගත්ම ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුවත්. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Sari. It's a secret. වැලිත් අදන රාත්‍රී 8 සමගයි. ලබන මාස 5 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද කොළඹ ජාතික රෝහලට ඇතුල් කෙරුණා. ඔහුව මෙලෙස රෝහල් ගත කළේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශ මත මෙන්ම කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පරීක්ෂා කිරීම වලින් අනතුරුවයි. කෙසේ වෙතත් අද පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මහජන නියෝජිතින් රැසක්ද බන්ධනාගාර රෝහල වෙත පැමිණියා. මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජාතිලක සහ දිවිනගම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ රණවක මහතා ඊයේ රාත්‍රී 9:30ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.
අනතුරුව ඊයේ රාත්‍රී 11ට පමණ හිටපු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනා ලබන 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. අධිකරණ නියෝගයට අනුව බැසිල් රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. චෝදනා ගොනු කරලා තිබුණේ පොදු දේපල පනත යටතේ. හැබැයි පොදු දේපල පනත යටතේ කුමන වගන්ති යටතේ කුමන චෝදනාවද ඉදිරිපත් කරන්න කියන කාරණේ සඳහන් කළා නැහැ. ඉල්ලීම කරන්නේ මොකටද? වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා සහ ඒතර නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා රිමාන්ඩ් කරන්නයි කියලා තමයි පොලිසියෙන් ඉල්ලීම කළේ. අපි ඉදිරි නීති පියවර ගැනීම සඳහා අනීතිඥයින් හැට කටයුතු කරනවා. මේ තියෙන චෝදනා දිහා බැලුවම එකක් විශ්‍රාම ගීපවාගේ පාරිපෝෂිත දීමනා ගෙවන්න, අනිත් පැත්තෙන් ගෙවල් හදන්න සමෘද්ධි නැත්නම් දිවිනගුම තුලින් ලබා දීපේවට තමයි අද ඉන්ටපු ඇමතිවරයාත් නිලධාරීත් වැඩිකරු වෙලා තියෙන්නේ. මම දන්නේ ඉදිරියේදී දේශපාලනය කරන අයත් නිලධාරීත් පරිස්සමෙන් වැඩ කරන්න වෙන පාටක් තමයි යහපාලනය තුල පෙනෙන ජනතා සේවය කෙසේ වෙතත්. මේ අතර අද අල්ලස් කොමිසමට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බන්ධනාගාර රෝහල වෙත ගොස් බැසිල් රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසා බැලුවා. අද පස්වරුවේදී බැසිල් රාජපක්ෂ, නිහාල් ජයතිලක සහ ආර්.ඒ.කේ රණවක යන මහත්තුරුන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා. ජාතික රෝහලේ කායික වෛද්‍ය නිලධාරීවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. තමා ඇතුළු තම පවුලේ සමාජිකයින්ට සිදු කරන අල්ලස් චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අදහස් පළ කළා. ඒ මාතලේ පුරිජවිල ධර්මසිද්ධාරාමයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. මාතලේ පුරිජ්ජවිල ධර්මසිද්ධාරාමයේ අභිනවයෙන් ඉදිකෙරුණු සංඝාවාසය සංඝ සතුකට පූජා කිරීමේ උත්සවය අද පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ වෙනකොට අපි තුන් දෙනෙකුට අල්ලස් ගෝඨාභයට අද එන්න කියලා කියනවා. ඊයේ බැසිල් අරන් ගිහලා රිමාන්ඩ් කරා. මොකද සමුද්‍රලාභීන්ට සල්ලි දුන්නා කියලා. ඒකෙත් ලස්සන වැඩි නීතිපතිගෙන් උපදෙස් ගන්න හා පරීක්ෂණයේ තවදුරටත් පවත්වාගෙන යාම සඳහා රිමාන්ඩ් කරා. මම එක පැත්තකින් හිතනවා දේශපාලඥ වුණා දැන් මමත් මාස 3ක් ඉරේ ඉඳලා ආවා. ආම්තුනේ මට පුරුදුයි හිරේ. හැබැයි මං හිතනවා මේ කම දේශපාලඥ පොඩ්ඩක් ගිහිල්ලා ආවට කමක් නැහැ. සමෘද්ධිය ලබා දුන්නා. ආණ්ඩුවට පාඩු වෙලා නැහැ. රජයට 7-5ක් පාඩු වෙලා නැහැ. හැබැයි දාලා තියෙන්නේ පොදු දේපල පනත. මොකද අප දෙන්න බෑ. එතකොට අප ගන්න හයි කෝට් යන්න ඕනේ. දැන් මේ පරීක්ෂණය ඉවර නැහැ. පරීක්ෂණය කරනවා. මේ චෝදනාව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දාන්නේ. ඒකින්ද මේ නීතිපතිගෙන් උපදෙස් ගන්නත්. ඉතින් නීතිපතිගෙන් උපදෙස් අරගෙන එන්න තිබුණා නේ අත්අඩංගුවට ගන්න. මොකද එතුමා ඇමරිකාවට ගියා. මම කතා කරලා කිව්වා මෙයා ආවොත් අපිට රිමාන්ඩ් වෙනවා. ඒකින්ද වැඩි හොඳයි හිටියොත් නරකද කියලා මම ඇහුවා. ඇත්තම. එයා කිව්වා නෑ මම එනවා. මොකද මම හොරකමක් කළා නෑ. එහෙම නැත්නම් හැමෝම කියයි මම හොරකම් කරලා තියෙනවා. ඒකින්ද මට හොරා කියයි. ඒක මහින්දයියටත් හොඳ නෑ. ඒකින්ද මම එනවා කියලා. ඇවිල්ලා මම මූණ දෙනවා. මට ඒකට ප්‍රශ්නයක් නෑ. රිමාන්ඩ් වුණා. ඉතින් මේක තමයි ඔව් කිව්වේ. නැත්නම් උන්ට හැංගිලා ඉන්න තිබුණා හැට වෙලා. හිටියා ගෙන්නන්නේ. ගෙන්නන්න අමාරුයි. ඉතින් උතන ගිහිල්ලා හැංගුණා. ඉතින් ඒකින්ද මේකයි ඇත්ත කතාව. උත්සවයෙන් පිටව යන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනසිය වැඩපිළිවෙල තුළ යෝජිත 53කට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අතරට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජිත වස්සා සංශෝධන සඳහාද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ඊයේ පැවති කැබිනට් හමුවේදී තොරතුරු දැනගැනීමේ පනත හා ජාතික විගණන පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඊට අමතරව නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන විවස්සා සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
වර්තමාන මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධන. ඒක සෑම මැතිවරණ කොට්ටාසයක් හෝ ආසනයක් වෙනුවෙන් ඍජුවම മന്ത്രിවරයෙකු තේරීපත් වන ආකාරයටත් ඒ කියන්නේ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව മന്ത്രി පිරිසක් මීළඟ මේ වගේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ගෙනාපු කැබිනට් පත්‍රිකාව සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනුතුරුව නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළා. හැම ආසනයකටම മന്ത്രിවරයෙක් අඩු ගානේ එක മന്ത്രിවරයෙක් දෙක සුළු ජාතික සහ කුඩා පක්ෂවලට මේ දැන් තිබෙන නියෝජනය හෝ මීට වඩා නියෝජනයක් ලබා ගැනීමට හැකි ක්‍රමයක්. මෙන්න මේ ක්‍රයිටීරියා එක යටතේ තමයි ක්‍රයිටීරියා එක අපිට හොයන්න. අනිවාර්යයෙන්ම මම සංදිත කලින් සමහරවිට ඉලෙක්ෂන් එකකට කලින් ගණන් විශ්ව අනිවාර්යයෙන්ම වෙනවා. ඔව්. එහෙම කරන්න තමයි මේ උත්සාහය. ඔය දැන් උත්සාහය කිව්වම කරනවා කියලා කියන්න එපා. මොකද මම ඇමතිවරයෙක් විතරයි මට කරන්න බෑනේ ඔක්කොම. ඔබතුමාට විශ්වාස දහන විශ්වාස ලබන සමුදාය මේක ඉදිරිපත් කරලා දහන ඉදිරිපත් කරලා විශේෂයෙන් දැන් එකක් ගෙනාවොත් කවුරක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒක විරුද්ධ වුණොත් ද්‍රෝහිකමක් නෙමෙයි. කවුද මේ අපිමනේ මේකට විරුද්ධ වුණේ? එක්සත් ජාතික පක්ෂය නෙවෙයිනේ. ඔබතුමා හිතනවාද මේ කඩාකප්පල් කරන්න පිළිපදින්න? ඔව් ඉතින් දැන් නැති වුණාම ඉතින් ඕන එකක් කරනවානේ කඩාකප්පල් කරන්න. මොකේ අර පිදුරු ගහෙත් එල්ලෙනවානේ දියගලින් යන මිනිස්සු. ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ සිදු වී ඇති සියලු දූෂණ සහ ආක්‍රමකතා පිළිබඳව ලැබෙන 25 වෙනිදාන් පසුව හෙළි කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මෙවර මල්ල ක්‍රීඩා සංගම් සභාපති ධුරය සඳහා නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප වුණා. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන් ගෙනෙන්නට අප සූදානම්. අදට රාත්‍රී 8 පුවත් විකාශය නිමාවට පත් වෙනවා.